ටියුටර් වෙත ඔයගොල්ලෝ හැම කෙනෙක්වම ආදරණය එකතු කරගන්නවා. අද අපි ඇත්තරම බලමු 2019 ගුරුත්ව කේන්ද්‍රයේ ගානේ ඒගොල්ලෝ මොනවද අපින් බලාපොරොත්තු වෙන්නේ සම්පූර්ණ ගාන ලකුණු 150ම ගන්න කොහොමද අපි හදන්න ඕනේ කියලා සහ ඇත්තරම මේ ගාන ළමයි කිව්වා විදිහටම අමාරුද කියලා. ගැටලුවේ මුලින්ම කියලා තියෙන්නේ අරය ඒ වූ තුනී ඒකාකාර අර්ධ වෘත්තාකාර කම්බියක ස්කන්ධ කේන්ද්‍රයේ ඒ කේන්ද්‍රයේ සිට 2a බෙදීම ෆයි දුරකින් ද අරය ඒ වූ තුනී ඒකාකාර කුහල ගෝරාකාර කබලක ස්කන්ධ කේන්ද්‍රයේ ඒ කේන්ද්‍රයේ සිට ඒ බෙදීම දෙකක් දුරින්ද පිහිටන බව පෙන්වනවා. හරිද? ඉතින් අපි තියරි පාර්ට් එකේ ඉඳන්ම ගාන හදන්න පටන් ගමු. අරය ඒ වන තුනී ඒකාකාර අර්ධ ගෝලාකාර කම්බියක ඔයගලන්ට මගේ කලින් වීඩියෝස් බලනවා නම් ඒත් බලා ගන්න පුළුවන්. අරය ඒ වන තුනී ඒකාකාර කම්බියක්. මේක x අක්ෂය y අක්ෂය ඔය වගේ කම්බියක් තියෙනවා අරය ඒ වෙච්ච. හරිද? ඒකේ අපි හිතනවා අරය ඒ කිය. ඉතින් මම මුලින්ම මේ වගේ කෑල්ලක් කපලා ගන්න. ඒක ගන්නේ θ වලින් කපලා dθ දුරකින්. හරිද? ඉතින් මේ dθ වලින් ආපු කෑල්ල මට මෙතන ලියන්න පුළුවන් a dθ කියලා. මෙයා a. ඉතින් එයාව AA කියලා ලිව්වම මට පුළුවන් මේ අංශු මාත්‍රික කොටස dm a dθ ρ කියලා ලියන්න. එයාගේ ගුරුත්ව කේන්ද්‍රයට තියෙන දුර මෙන්න මේක a cos θ කියලා අපිට හඳුනා ගන්න පුළුවන්. a cos θ. දැන් ගුරුත්ව කේන්ද්‍රයේ ප්‍රධාන සමීකරණය x dm බෙදීම dm x bar x dm කියන්නේ මම අනුකලනය කරන්න ඕනේ මේ a cos θ a dθ ρ. එතකොට අපි දාන්නේ a dθ ρ. කොහින්ද කොහෙද අනුකලනය කරන්නේ? ඔයාලට පේනවා මේ වගේ කපනකොට මම මෙතනින් ධම්ම කපන්න පටන් ගන්නවා. එතකොට ඍණ 90 ඉඳන් ධන 90 වෙනකම් මම අනුකලනය කරන්න ඕනේ. ඍණ 90 ධනානු ඉතින් ඒ වර්ගයේ එළියට එන රෝත් එක්ක x බා සමාන ඒ වර්ගයේ රෝ cos θ dθ ඒ රෝ dθ ඍණානුව ධනානු ඒ cos θ අනුකලනය කළාම sin θ කියලා පිටියක් ධනානුව ඍණානුව එක අනුකලනය කළාම θ කියලා එනවා ඍණානුව ධනානුව. ඉතින් දරුවනේ අපිට x බාර ලියන්න පුළුවන් a x බාර ලියන්න පුළුවන් a sin 90 ඍණ sin ඍණානුව බෙදීම 90 ඍණ 90 sin 90 හැමතිස්සෙම එකයි ඍණ sin ඍණ 90 ඍණ එකයි. එතකොට ධන දෙකයි බෙදීම මෙතනින් 2යි 5 බෙදීම 2යි. එතකොට 2යි a pi කියලා අපිට එනවා. එතකොට මෙයාගේ ගුරුත්ව කේන්ද්‍රය අපි g1 කියලා ගත්තොත් මට g1 වල ලියන්න පුළුවන් මේ සම්මිතික අක්ෂයමත් තමයි ගුරුත්ව කේන්ද්‍රය පිටන්නේ 2යි a බෙදීම pi බිඳුවයි කියලා. ඉතින් ඔය විදිහට ගුරුත්ව කේන්ද්‍රයේ පිහිටීම මට හොයාගන්න පුළුවන් අනුකලනය පාවිච්චි කරලා අර්ධ වෘත්තාකාර කම්බියක. ඉතින් ගානේ රෝම ඉලක්කම් දෙකට අපි කියලා තියෙන්නේ අරය ඒ වන තුනී ඒකාකාර අර්ධ ගෝලාකාර කබලක ස්කන්ධ කේන්ද්‍රය. ඉතින් කබල කියන්නේ අර්ධ ගෝලාකාර අතුල හිස්වන මේ වගේ එකක්. මෙහා x අක්ෂය y අක්ෂය a බිඳු. හරිද? ඉතින් ඔයාලට මතක ඇති මම මේකෙදි අංශු මාත්‍රික කොටස ගත්තේ θ වලින් කපලා θ වලින් අරගෙන මේ වගේ පතුරක් ගත්තා. ඒතකොට මේ පතුර මම මෙහෙම දිග ඇරඳලා මෙයා a cos θ මෙයා a sin θ කියලා අපි අඳුනගත්තා. එතකොට
a sin theta. එතකොට මේක දිගෑරියම AD theta මෙයා AD theta මෙයා 2 phi a sin theta. එතකොට මේ කැලේ වර්ගඵලය අපිට ගන්න පුළුවන් මේ දෙන්නගේ වර්ගඵලය. එතකොට dm අපිට ලියන්න පුළුවන් 2 phi a වර්ගය sin t theta d theta ලෝකය. x කියන එක අපිට ලියන්න පුළුවන් මෙන්න මෙතනට තියෙන දුර a cos t theta. ඉතින් අනුකලනයේ ලියන්න පුළුවන් x bar x dm over dm. ඒතර මේක අනුකලනය කරන්න ඕනි. මේ විදිහට කපනකොට පළවෙනි කෑල්ල මෙතනින් කපනවා. බිඳුව ඒ විදිහට ගිහිල්ලා අංශක 90 වෙනකන් යනවා. බිඳුවේ ඉඳන් 90 වෙනකන්. x වෙනුවට අපිට ලියන්න පුළුවන් a cos theta 2 phi a වර්ගය sin theta. dm අපිට ලියන්න පුළුවන් 2 phi a වර්ගය sin theta rho d theta. මෙතනත් රෝ ලියන්න. බිඳුවේ ඉඳන් 90ට. ඊට පොදු පද ටික එළියට ගත්තොත් අපිට පුළුවන් a ඝනය phi a ඝනය phi rho එළියට ගන්න. ඒතර 2 sin theta cos theta කියලා අපිට ලියන්න පුළුවන් d theta. ඊළඟට a වර්ගය phi rho එළියට ගත්තම sin theta d theta. එතන දෙක. a ඝනය කැපෙනවා phi phi කැපෙනවා rho කැපෙනවා. ඉතින් 2 sin theta cos theta කියන්නේ sin 2 theta කියලා අපිට අඳුම ගන්න පුළුවන්. එතකොට අනුකලනය අපිට ලියන්න පුළුවන් x bar sin 2 t theta d theta බෙදීම කැට 2 sin t theta d theta බිඳුවේ නම් 90 බිඳුවේ නම් x bar සමාන sin 2 theta අනුකලනය කළාම ඍණ cos 2 theta 90 බිඳු ඍණ cos theta 90 බිඳු. මේ ආකාරයට අනුකලනය ලිව්වට පස්සේ අපිට පුළුවන් අපේ අවසාන පිළිතුරට හරහා ළඟා වෙන්න. මෙතන ඇත්තටම මේ ඍණට ඍණ කැපෙනවා. අපිට cos 2 theta විතරක් දාත හැකියි. cos phi ඍණ cos බිඳු බෙදීම යට cos 90 නැත්නම් cos phi බෙදීම 2 ඍණ cos බිඳු. මෙතන මෙන්න මේ භාගයේ තාමත් ගැටලු පුරාටම තියෙනවා. ඊට 2යි. cos phi ඍණ 1යි ඍණ 1යි. අතර මෙතන sin 2 කට අනුකලනය වුණාම cos 2 කට බෙදීම 2යි. ඒ බෙදීම 2ත් එක්ක මෙහා 4ක් වෙනවා. cos 90 බිඳුවයි cos 1 ඍණ 1යි. cos බිඳුව දාන එකයි. එතකොට උත්තරේ 4න් 1 වැඩි කිරීම 2යි. භාගයයි a කියලා අපිට ලියන්න පුළුවන්. මෙතනදී මට මෙන්න මේ a හැරුණා. a බෙදීම 2යි. a බෙදීම 4යි. a බෙදීම 4යි. එතකොට G2 කියලා ගත්තොත් ගුරුත්ව කේන්ද්‍රය a බෙදීම 2යි බිඳුවයි කියලා අපිට හඳුනා ගන්න පුළුවන්. ඉතින් මේක තමයි ගුරුත්ව කේන්ද්‍රයේ පිහිටීම ගෝලාකාර කබලක ස්කන්ධ කේන්ද්‍රය. හරිද? ඉතින් මේකට මේ කැලි දෙක ඔප්පු කරනකොට මාකින් ස්කීම් එකේ ඔයාලට පේනවා පළවෙනි එකට ලකුණු 25ක් දෙවෙනි එකට ලකුණු 30ක් වශයෙන් ලකුණු 55ක් අපිට ගන්න පුළුවන්. ওই තියරි දෙක විතරක් ඔප්පු කළාම. හරිද? ඉතින් තියරි ඔප්පු ගන්න හැමෝටම පුළුවන් නේ. ඉතින් ඒක අපි තියරි කරන කාලෙදී මේකේ වීඩියෝස් දෙකක් අපි වීඩියෝස් 3ක් අපි අප්ලෝඩ් කරලා තියෙනවා තියරි සඳහා වීඩියෝස් දෙකක් අප්ලෝඩ් කරලා තියෙනවා. ඉතින් මේ තියරි ටික පුළුවන් නම් ඔයාලට මේ ලකුණු 55 අනිවාර්යයෙන්ම විභාගයට ගන්න පුළුවන්. හරිද? ඉතින් මේ 2019 පේපර් එකේ පළවෙනි පැලි දෙකට අපිට ආවේ ওই තියරි ඔප්පු කිරීම. හරිද? දැන් අපි යන් ගානේ ඉතුරු ටික කරා. කේන්ද්‍රයේ O හා අරය 2 වූ තුනී ඒකාකාර අර්ධගෝලාකාර කබලක රූපයේ දැක්වෙන පරිදි දිග 2 π a වූ AB ඍජු කොටසකින්ද BD විස්කම්භයේ ABට ලම්බක වන පරිදි අරය A වූ BCD අර්ධ වෘත්තාකාර කොටසකින්ද සමන්විතයි. ඒකාකාර කම්බියකින් සාදන ලැබූ ABCD තුනී මිටක් දුර ලෙස සවිකිරීමෙන් හැන්ද සාදා ඇත.
ඒ ලක්ෂයට අර්ධගෝලීය ගැට්ට මත ඇති අතර OA යන්න ABට ලම්බකද OD යන්න ABට සමාන්තරද වේ. තවද BCD යන්න OABD හි තලයේ පිහිටා ඇත. අර්ධගෝලයේ එකක වර්ගඵලය ස්කන්ධයේ රෝධ මිතෙහි ඒකක දිගක ස්කන්ධයේ A රෝ බෙදීම දෙකද වේ. හැන්දේ ස්කන්ධ කේන්ද්‍රයේ OA සිට පහළට දෙක බෙදීම 19යි මේක බව දුරකින් වූද O හා D හරහා යන රේඛාවේ 5යි බෙදීම 19 දුරකින්ද පීඩන බව පෙන්වන්න. ඉතින් ඕකේදී ඔයාලට පේනවා ගානේ කතාව හරියට තේරුම් අරගෙන අපි රූප සරණක් අඳිමු. ඉතින් මේකට අපිට අපි හොයාගත්ත මේ ඉස්සෙල්ලා පාවිච්චි කරපු අර්ධ වෘත්තාකාර කම්බියේ ගුරුත්ව කේන්ද්‍රයේ පීඩුමයි ඔය මේ කබලේ ගුරුත්ව කේන්ද්‍රයේ පීඩුමයි දෙකම පාවිච්චි කරලා අපිට පුළුවන් මේකේ පොඩි වගු ක්‍රමයක් පාවිච්චි කරලා ගුරුත්ව කේන්ද්‍රය හොයන්න. හැබැයි දරුවනේ මතක තියාගන්න මේකෙදි ගුරුත්ව කේන්ද්‍රයේ සම්මිති කක්ෂයට එන්නේ නැහැ. ඔය OD කියන සම්මිති කක්ෂයට එන්නේ නැහැ. ඒකට හේතුව OD වල සම්මිති කක්ෂයට ගුරුත්ව කේන්ද්‍රය පිහිටන්නේ නැති එයාගේ හැන්ද සමමිතික වෙන්නේ නැහැ. ස්කන්ධයේ පැත්තෙන් ඔයාලට පේනවා එක පැත්තක බර වැඩි වෙලා තියෙනවා. ඉතින් ඔක සම්මිති කක්ෂයට එන්නේ නැහැ. ඔක අතරමැද කොයි හරි තැනක තමයි තියෙන්නේ. හරිද? ඉතින් අපි මේක හරියටම කාටිසානු කණ්ඩාංග තලයකට ගෙනල්ලා දාලා ගුරුත්ව කේන්ද්‍රයේ x බා y බා දෙකම හොයන්න ඕනේ. හරිද? ඉතින් මම ඔය දීලා තියෙන විදියටම කාටිසානු කණ්ඩාංග තලය අඳින්න තීරණය කරනවා. ඒගොල්ලෝ දීලා තියෙන්නේ අපිට ඒක හැමෝම පාවිච්චි කරන්න තමයි. ඉතින් right. ඒ විදිහට මම කාටිසානු කණ්ඩාංග තලයට මගේ වස්තුව ගෙනල්ලා දානවා. හරිද? ඉතින් අපි මෙයාගේ දත්ත ටික අහුවෙන විදිහට පොඩි වගුවක් ගහමු. වස්තුව ස්කන්ධය ගුරුත්ව කේන්ද්‍රයට දුර. හරිද? ඒතර ගුරුත්ව කේන්ද්‍රයට දුර ගන්නකොට මම කොටස් දෙකකට ගන්නවා. එකක් තමයි ගුරුත්ව කේන්ද්‍රයට දුර මෙන්න මේ x අක්ෂය. මේ x අක්ෂයේ නම් මෙහි කොහේ හරිද තියෙන්නේ. ඊළඟ එක තමයි මේ y අක්ෂයේ දිගේ කොහෙද තියෙන්නේ. මෙතන වෙන්න පුළුවන්, මෙතන වෙන්න පුළුවන්, මෙහෙ වෙන්න පුළුවන්, ඕන තැනක වෙන්න පුළුවන්. ඒතකොට x කණ්ඩාංකයත් වෙනස් වෙනවා, y කණ්ඩාංකයත් වෙනස් වෙනවා. හරිද? ඉතින් මම මේකෙද x කණ්ඩාංකයේ දිගේ කියලා ගන්නවා. මේකට මම y කණ්ඩාංකයේ දිගේ කියලා ගන්නවා. හරිද? ඉතින් x කණ්ඩාංකයයි y කණ්ඩාංකයයි දිගේ ගුරුත්ව කේන්ද්‍රයේ පිහිටුම මම වස්තුවෙන් වස්තුවට දැන් හොයන්නයි යන්නේ. ඉතින් පළවෙනි වස්තුවේ මම තීරණය කරනවා ඔය ලොකුවට තියෙන කුහර අර්ධගෝලයේ දාන්න. ඉතින් කුහර අර්ධගෝලයේ අරය 2a කියලා තියෙනවා. ඉතින් ස්කන්ධය එතකොට එන්නේ එයාගේ අර්ධ ගෝලයක අපි දන්නවා ගුරුත්ව කේන්ද්‍රය හොයන්න එයාගේ පෘෂ්ඨ වර්ගඵලය ඝනත්වයෙන් වැඩි කළ තමයි අපි එකට දාන්නේ. හරිද? ඉතින් පෘෂ්ඨ වර්ගඵලය 4යි පෘෂ්ඨ වර්ගඵලය එන්නේ 4යි πr වර්ගය මුළු සම්පූර්ණ ගෝලයකට. ඒතර මෙතන 2යි πa වර්ගය කියලා අපිට ගන්න පුළුවන්. දෙකයි phi a වර්ගය. දෙකයි phi අරේ වර්ගය. වැඩි කිරීම එයාගේ ඝනත්වය. ඉතින් එයාගේ ඝනත්වය අපිට ρ කියලා දීලා තිබ්බා. ඉතින් සුළු කළාම 8යි phi a වර්ගය ρ කියලා අපිට ලියන්න පුළුවන්. ඊට පස්සේ ඔය අර්ධ වෘත්තාකාර කොටස ගත්තොත් මෙන්න මෙයාගේ ආයත දිග හරිද? වෘත්තාකාර කොටසේ දිග අපිට ලියන්න පුළුවන් 2πr වලින් දෙකෙන් බෙදලා 5r. එතකොට මෙයාගේ අරය a. එතකොට 5a වෙනවා. හරිද? ඉතින් 5a ව අපි වැඩි කරන්න ඕනේ එයාගේ ඝනත්වය. ඉතින් එයාගේ ඝනත්වය අපිට දීලා තිබ්බා. ඔය හැන්දේ මේ කොටස් වල ඝනත්වය දීලා තිබ්බා. එකක දිගක ස්කන්ධය a රෝ බෙදීම 2යි කියලා. හරිද? ඉතින් a රෝ බෙදීම 2ක් වුණාම එකක දිගක් අපි දන්නවා එයාට එන්නේ phi a කියලා. ඉතින් මේ phi a ව a රෝ බෙදීම 2කින් වැඩි කළාට පස්සේ අපිට අර්ධ කොටසේ මේ අර්ධ ගෝලාකාර කොටසේ ස්කන්ධය ලියන්න පුළුවන්.
phi a බෙදීම 2 වැඩි කිරීම a රෝ බෙදීම 2යි කියලා ලියන්න පුළුවන්. ඊට පස්සේ ඔය මිට ගත්තොත් මේ වගේ මිටක් තියෙනවා. මේ මිටේ අපිට ලියන්න පුළුවන් මුළු දිග AB මුළු දිග 2 phi a එක වැඩි වෙනවා a රෝ බෙදීම 2. 2 phi a රෝ බෙදීම 2. උට phi a වර්ගය රෝ කියලා අපිට යාගේ ස්කන්ධය ලියන්න පුළුවන්. ඉතින් ස්කන්ධ ටික අපි පරිස්සමෙන් දාගන්න ඕනේ. ඊට පස්සේ අපි බලමු ගුරුත්ව කේන්ද්‍රයට තියෙන දුර. එතකොට දරුවනේ මෙන්න මෙතන පොඩි වැරද්දක් වෙලා තියෙනවා. මෙයාගේ මුළු දිග ඇවිල්ලා 2 r නේ. ඉතින් 2 r වලින් දෙකෙන් බෙදුවම 5r. එතන 5a. හරි. එතකොට එතන එන්නේ 5a වර්ගයේ රෝ බෙදීම 2යි කියලා. හරිද? 5a වර්ගයේ රෝ බෙදීම 2යි කියලා. එතකොට මෙතන එන්නේ 5a වර්ගයේ රෝ. ඒතර මුළු හැන්දෙම අපි ගත්තොත් මුළු ස්කන්ධය මුළු ස්කන්ධය අපිට එන්නේ මේ ඔක්කොම එකතුව 8යි 9යි 9යි 5 වර්ගයේ බෙදීම 2යි. කියන්නේ 8යි 18යි 18යි 19යි 5a වර්ගයේ රෝ බෙදීම 2යි කිය. හරිද? එයාගේ ස්කන්ධය ওই විදිහට එනවා. දැන් අපි බලමු කොහොමද මේගොල්ලන්ගේ ගුරුත්ව කේන්ද්‍රයට තියෙන තැනට තියෙන දුර කොහොමද හොයන්නේ කියලා. ඒතර එකින් එක අපි බලමු. මුලින්ම අපි බලමු මේ ඔය සිලින්ඩර මේ අර්ධගෝලාකාර පාත්‍රයේ ගුරුත්ව කේන්ද්‍රය තියෙන්නේ හරි මැද්දේ. ඒ බෙදීම 2ක්. හරිද? ඒතර එයාගේ ඒ බෙදීම 2ක් වුණාම ගුරුත්ව කේන්ද්‍රය අපි තිරස් x ඛණ්ඩාංගයක් විදිහට ගත්තොත් එයා ඉන්නේ x අක්ෂයේ දිගේ මේ වගේ තැනක තමයි ඉන්නේ. හරිද? ඉතින් හරි මැද්දේ ඉන්නේ. ඒකට බිඳුවයි මෙතන ඍණ a නේ. ඍණ a කියලා අපිට මේ අගේ ලියන්න පුළුවන්. ඒකට බිඳුවයි x අක්ෂයේ ඔස්සේ මුකුත් වෙන්නේ නැහැ. මෙයා ඍණ a කියලා අපිට ලියන්න පුළුවන්. එතකොට BCD ඔය අර්ධ වෘත්තාකාර කොටස ගත්තොත් එයාගේ ගුරුත්ව කේන්ද්‍රය පිහිටන්නේ මෙන්න මේ රේඛාව ඔස්සේ. මෙන්න මේ වගේ තැනක තමයි ඉන්නේ. ඒතර මෙතන දුර a නේ. ඒතර එයාගේ x අක්ෂය ඔස්සේ දිග a. ඒතර මේ හරිය තමයි ඉන්නවා නම් ඉන්නේ. ඒතර r පේනවා. මෙන්න මේකේ දිග අපිට දීලා තිබ්බා 2πa කියලා. 2πa කියලා හැන්දේ දිග. මිටේ දිග. ඒකට අර අපි ඉස්සෙල්ලා හොයාගත්ත 2a බෙදීම 5 එකතු කරන්න ඕන. එතකොට 2πa ධන 2a බෙදීම 5. එතකොට මිටේ ගත්තොත් ඔය මිටේ අර්ධ මෙන්න මේ AB කියන මිටේ ගත්තොත් එයාගේ මෙන්න මේ වගේ තැනක තමයි ඉන්නේ. එතකොට මුළු දිග 2πa න 5a දුරකින් තමයි ඉන්නේ. එතකොට 5a දුරකින් තමයි y අක්ෂය ඔස්සේ ඉන්නේ. x අක්ෂය ඔස්සේ ඉන්නේ මේ වගේ තැනක. එතකොට 2a දුරකින් තමයි x අක්ෂයේ දිගේ යාගේ ගුරුත්ව කේන්ද්‍රය පිට. ඒතර අපි ඇත්තරම x බා මේ මුළු වස්තුවේම x බා හොයන්නත් ඕනේ. y බා හොයන්නත් ඕනේ. x බා හොයන්නත් ඕනේ. y බා හොයන්නත් ඕනේ. x බා y බා හොයන්න මම පාවිච්චි කරනවා අපේ ප්‍රධාන සමීකරණයේ ගුරුත්ව කේන්ද්‍රය ගන්න. මොකද්ද ප්‍රධාන සමීකරණය කියන්නේ? මම මේ වස්තුව මකනවා. ඔයාලා දන්නවා වස්තු තුනක් එකිනෙකට මිශ්‍ර වුණාම x bar w1 x1 w2 x2 w3 x3 කියලා තුන් දෙනාම එකතු කරන්න ඕන. මේ කලින් වීඩියෝස් බලපු අය දන්නවා වස්තු කීපයක් එකතු වුණාට පස්සේ එයාගේ සංයුක්ත වස්තුවේ ගුරුත්ව කේන්ද්‍රය පිටුව මේ විදිහට ගන්නවා. ඉතින් මම w1 කියලා මෙයාවත් w2 කියලා මෙයාවත් w3 කියලා මෙයාවත් ගන්නවා. පළවෙනි වස්තුව, දෙවෙනි වස්තුව, තුන්වෙනි වස්තුව. මේ තුන් දෙනාගේ අපි x bar හොයනකොට මුලින්ම x ඛණ්ඩාංකයේ දිගේ හොයමු. يعني මෙන්න මේ x ඛණ්ඩාංක දිගේ හොයමු. එතකොට x bar සමානයි w1 කියලා අපිට ගන්න පුළුවන්. මෙයාගේ
8යි 5 a වර්ගයේ රෝ වැඩි කිරීම x වර්ගයේ බිඳුව දාන 5a වර්ගයේ වැඩි කිරීම දාන මෙයා 5a වර්ගයේ රෝ වැඩි කිරීම 2යි බෙදන්න 19යි 5a වර්ගයේ රෝ බෙදීම 2. එතකොට මේක බිඳුවක් වෙනවා 5a ඝනය රෝ 2යි 5a ඝනය රෝ බෙදීම 19යි 5a වර්ගයේ රෝ බෙදීම 2. එතකොට මේක සුළු කළාට පස්සේ ඔයාලට එනවා මේ 5 ඔක්කොම කැපෙනවා a වර්ගයත් කැපෙනවා රෝත් කැපෙනවා. එතකොට ඔයාලට එනවා භාගයේ ධන 2යි 19 බෙදීම 2යි. එතකොට x බා අපිට එනවා 5යි a බෙදීම 19යි කියලා. එතකොට අපිට x බා කියන එක ලියන්න පුළුවන් 5යි a බෙදීම 19යි කියලා. x බා 5යි a බෙදීම 19යි කියලා අපිට ලියන්න පුළුවන්. ඔක සුළු කරලා. කියන්නේ x අක්ෂයේ ඔස්සේ ගමන් කරන දුර තමයි මේ 5a බෙදීම 19 කියලා අපිට ආවේ. ඉතින් අපි ওই විදිහටම බලමු y අක්ෂයේ ඔස්සේ සිදුවන ගමන් කිරීම කොච්චර. මේ සමීකරණය වලට වෙනස් කරන්න තියෙන්නේ මෙන්න මෙතන x1 x2 x3 වලට y1 y2 y3 දාන්න විතරයි. හරිද? මම ඒකත් මේ විදිහටම කරන්න. මෙතන සමීකරණේ y bar w1 y1 w2 y2 w3 y3 බෙදීම w1 w2 w3 කියලා පිළිගන්න. එතකොට w1 එක y කණ්ඩාංකයේ මෙතන 8යි 5 a වර්ගයේ රෝත් එක්ක ඍණ a 5a වර්ගයේ රෝ බෙදීම දෙකත් එක්ක මෙන්න මේ ලොකු උත්තරේ 2යි 5a 2යි a බෙදීම 5. හරිද? දාන මෙන්න මෙයා 5a වර්ගයේ රෝත් එක්ක 5a බෙදන්න මුළු ස්කන්ධය 19යි 5a වර්ගයේ රෝ බෙදීම 2. ඉතින් ওই විදිහට මම සුළු කරලා ගත්තා නම් අපිට පුළුවන් මුළු ගුරුත්ව කේන්ද්‍රයට පිහිටන දුර හොයාගන්න. හරිද? ඉතින් මම මේ විදිහට ගත්තා a ධන වාගයයි එතකොට මේ දෙකෙන් අපි ගන්න ඕනේ පිළිතුර ඇවිල්ලා දෙක බෙදීම 19 fi වතාවක්. හරි. ඒතර අපිට පේනවා මෙතන දෙක බෙදීම 19 අපිට එනවා කොහොම? ඇතුලේ මෙතන fi 2යි fi දෙකයි පයි a ධන a බෙදීම පයි ඍණ 8යි කියලා ලියන්න පුළුවන්. එතකොට මම මෙතන පයි කෙනෙක් එළියට ගත්තා නම් පයි කෙනෙක් එළියට ගත්තා නම් y බා කියන එක අපිට ලියන්න පුළුවන්. දෙක බෙදීම 19යි 5
දෙකයි ෆයි වර්ගය a ධන a ඍණ 8යි ෆයි a කියලා. එතකොට ෆයි බා 2 වෙදීම 19යි ෆයි 2යි ෆයි වර්ගය ඍණ 8යි ෆයි ඔය විදිහට ලියන්න පුළුවන්. හරිද? එතකොට OA සිට පහළට දින දුර නිසා මම මේකේ උත්තරේ ඍණ වෙන විදිහට y බා සමාන ඍණ බෙදීම 19යි බෙදීම 5 8යි 5 ඍණ 2යි 5 වර්ගය ඍණ 1යි කියලා අපිට හඳුනා ගන්න පුළුවන්. එතකොට මෙතන ඒ අකුරකුත් තියෙනවා. හරිද? ඒත් මෙතන ඒ අකුරකුත් තියෙනවා. මේක තමයි අපේ වෘත්ත කේන්ද්‍රයට පිටින දුර x බා y බා කියලා. ඒතර මම මෙතන ඍණ කරන්නේ ශින් පහළට පිටින දුර තමයි ඒගොල්ලෝ අපෙන් අහලා තියෙන නිසා. ඉතින් ඔයාලට පේනවා බොහොම පහසුවෙන් අපිට සුළු කිරීමක් විතරයි මෙතන ආයාසයකට දාන්න තියෙන්නේ. වෘත්ත කේන්ද්‍රයේ පිටීමේ x බා y බා කියන කොටස් දෙකම ඔය විදිහට කොට දා ගන්න පුළුවන්. ඉතින් අපි ඊළඟ කෑල්ල බලමු. මේකේ සමතුලිත කෑල්ලේ කොහොමද මේක හොයන්නේ කියලා. ඉතින් දරුවනේ අපි ওই ගත්ත ගුරුත්ව කේන්ද්‍රය අපිට මේ විදිහට ලියා ගන්න පුළුවන්. හරිද? ඒතකොට මේකේ උත්තරේ පහළට තියෙන හින්දා මම මේ ඍණ ඉවත් කළා. ඒතකොට ගුරුත්ව කේන්ද්‍රය ඇත්තටම කොහොමද තියෙන්නේ කියලා අපි බැලුවොත් අර ඉස්සලා අපි කාඩිසානු කණ්ඩාංග තලයට ගෙනල්ලා දැම්මේ මෙහා. මෙහෙම. ඒතකොට මෙතනින් පල්ලෙහා තමයි තියෙන්නේ. ගුරුත්ව කේන්ද්‍රය තියෙන්නේ මෙතනින් පල්ලෙහාට x අක්ෂය දිගේ මෙච්චරක් දුරකිනුත් y අක්ෂය දුරින් මෙච්චරක් පල්ලෙහාට. ඒතකොට ඔයාලට පේනවා ගුරුත්ව කේන්ද්‍රය ඇත්තටම පිටානේ මෙන්න මේ වගේ තැනක. මෙන්න මේ වගේ තැනක තමයි ඇත්තටම ගුරුත්ව කේන්ද්‍රය පිටානේ. x අක්ෂය දිගේ 19යි 5යි බෙදීම 19ක් දුරිනුත් y අක්ෂය දිගින් මෙන්න මේ y බා දුරකිනුත් තමයි පිටානේ. හරිද? ඉතින් ඊනකට ගානේ අහලා තින්නේ අපෙන් රළු තිරස් මේසයක් මත අර්ධගෝලාකාර පෘෂ්ඨය එම ස්පර්ශ කරමින් හැන්ද තබා ඇත. අර්ධගෝලාකාර පෘෂ්ඨය හා මේසය අතර ඝර්ෂණ සංගුණකයේ 1/7කි. OA දිශාවට, ඒ කියන්නේ මෙතනනේ A තියෙන්නේ. OA දිශාවට එහිදී යොදන තිරස් බලයක් මගින් OD සිරස්ව ඇතිව හැන්ද සමතුලිතව තිබිය හැකි බව පෙන්වනවා. එතකොට ඝර්ෂණයකුත් මෙතන තියෙනවා. එහෙනම් අපි පොඩ්ඩක් බල ටික ලකුණු කරගමු බලන්න. මොනවද අපිට තියෙන බල? එතන මෙතනින් හරියටම R කියලා අභිලම්බ ප්‍රතික්‍රියාවක් තියෙනවා. එතකොට මේ පැත්තට P බලය මෙයා මෙහෙම වැටෙන්න හදන නිසා, මේ පැත්තට වැටෙන්න බර නිසා මෙහෙන් තමයි ලිස්සල යන්නේ. එතකොට මෙන්න මේ පැත්තට F' කියලා ඝර්ෂණ බලයක් ක්‍රියාත්මක වෙනවා. එතකොට P බලය යොදන්නේ මෙන්න මෙහෙට. පැහැදිලිද? එතකොට ඔයාලට පේනවා මෙයාගේ ගුරුත්ව කේන්ද්‍රය මේ වගේ තැනක තියෙනවා. එතකොට බල ටික ඒකලක්ෂ වෙනව නේද? මේ දෙන්න මගින් හදන මෙයයි හදන සම්පයුක්තය මෙහෙට යනවා. මෙයයි හදන සම්පයුක්තය මෙහෙම යනවා. ඒ බල දෙක එකිනෙකට ප්‍රතිවිරුද්ධ වෙලා විශාලත්වයෙන් සමාන වෙලා පද්ධතිය සමතුලිතව තියෙනවා. හරිද? ඒකලක්ෂ කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මම මේ නිකන් ඔයාලට අයිඩියා එකක් ගන්න කිව්වේ. මේ විදිහට තමයි දැන් පද්ධතිය තියෙන්නේ. දැන් අපෙන් අහනවා ඒහිදී යොදන ලබන තිරස් බලයක් මගින් OD සිරස්ව ඇතිව හැන්ද සමතුලිතව තිබිය හැකි බව පෙන්වන්න. එහෙනම් අපි මේක අරන් පෙන්වන්න ඕනේ. මෙයා මෙහෙම තියන්න පුළුවන් කියලා. ඒ නිසා මම දැන් පොඩි බල සමතුලිතතාවයේ දැනුමක් පාවිච්චි කරනවා. ඊටු ටික මේකේ ගොඩ දාගන්න. එතකොට ඔයාලට පුළුවන් මේකේ තිරස් විභේදන අරගෙන නැත්නම් තිරස්ව තියෙන බල අරගෙන මෙයාගේ සමතුලිතතාවයේ අගයන් ටික ගණනය කරන්න. එතකොට පද්ධතියේ සමතුලිතතාවය සලකා මම මේ පැත්තට තියෙන බල ටික ගත්තොත් ඔයාලට පේනවා P සමාන වෙනවා F' සිරස් බල ගත්තොත් R සමාන වෙනවා W ට. R සමාන වෙනවා W. හරිද? මම දැන් මෙන්න මේ ලක්ෂය වටා මම මේක E කියලා ගන්නම්කෝ. මෙන්න මේ E ලක්ෂය වටා
ගූර්ණයක් ගත්තොත් මට මේ F dash එන්නෙත් නැහැ R එන්නෙත් නැහැ. P W අතර විතරක් සම්බන්ධතාවයක් හදා ගන්න පුළුවන්. එතන E වටා ගූර්ණයක් ගත්තොත් අපි ගමු මේ පැත්තට. එතකොට P වැඩි කිරීම 2යි ඍණ W වැඩි කිරීම 5යි A බෙදීම 19යි සමානයි බිඳුවට. එතකොට මට P ලියන්න පුළුවන් W බෙදීම 37යි කිය. එතකොට මේ තමයි මගේ P වල 38යි 5යි W බෙදීම 38යි කියලා මට ලියන්න පුළුවන්. එතකොට ඔයගොල්ලෝ දන්නවා හැමතිස්සෙම සීමාකාරී සමතුලිතතාවය යටතේ වස්තුවක් තියෙනවා නම් හරිද? සීමාකාරී සමතුලිතතාවය යටතේ වස්තුවක් පවතිනවා නම් ඒ කියන්නේ ඝර්ෂණය යටතේ F dash කුඩා හෝ සමානයි mu r ට. හරිද? එතකොට mu r කියන්නේ මොකක්ද ඇත්තටම? F dash කුඩා හෝ සමාන mu. mu r කියන්නේ 7න් එක වැඩි කිරීම r අභිලම්බ ප්‍රතික්‍රියා r සමාන වෙනවා w. එතකොට ඔහොම වෙන්න ඕනේ. හරිද? w බෙදීම 7ට වඩා F dash කුඩා වෙනවා. එතකොට මෙතනින් මට ආව p සමානයි 5යි w බෙදීම 37. ඒ කියන්නේ 5යි w බෙදීම 38 p ට සමාන වෙනවා නම් ඒක F dash ට සමාන වෙනවා. මොකද p සමානයි. එතකොට ඇත්තටම 5 38න් බෙදුවම අපිට එන උත්තරේ එක 7න් බෙදුවාට පස්සේ ලැබෙන උත්තරයට වඩා අඩු උත්තරයක්. හරිද? ඒක අපිට මෙහෙම පුකාගන්න පුළුවන්. දැන් 1ට 7 w කින් එන උත්තරේ හැමතිස්සෙම විශාලයි 5යි w බෙදීම 38න් එන උත්තරයට වඩා. අපි ඒක බෙදලා බැලුවොත් 5 බෙදීම 38න් හම්බෙන්නේ අපිට 0.13යි වගේ අගයක්. 0.13යි කියලා. එක 7න් බෙදුවොත් අපිට එනවා 0.7ට 1යි. හරිද? 30ට 4ක් වගේ තියෙනවා. හරිද? ඉතින් ඔයාලට පේනවා කයිෂම 4යි 2ක් වගේ තියෙනවා. එතකොට ඔයාලට පේනවා හැමතිස්සෙම මෙයා වැඩි. ඒ කියන්නේ F dash එක කුඩායි හෝ සමානයි mu r වෙනවා. එම නිසා පද්ධතිය සමතුලිතතාවයේ පිහිටයි කියලා අපිට නිර්ණය කරගන්න පුළුවන්. මෙන්න මේක තෘප්ත වෙච්ච නිසා හැමතිස්සෙම F dash එක සීමාකාරී සමතුලිතතාවයේදී තියෙන සීමාකාරී ඝර්ෂණ බලය හැමතිස්සෙම F dash වඩා විශාල වෙන්න ඕනේ. mu r වල උත්තරේ හැමතිස්සෙම F dash වඩා විශාල වුණොත් අපිට කියන්න පුළුවන් පද්ධතිය සමතුලිතතාවය තියෙනවා කියලා. එහෙනම් අපි මේ අදපු රූප සටහනට අනුව අපිට ආවේ F dash මේ වගේ උත්තරයක්. ඒක mu r ට වඩා අඩු වෙනවා. ඒ නිසා පද්ධතිය පැහැදිලිවම සමතුලිතතාවයේ තියෙනවා. ඒ නිසා තමයි ඒගොල්ලෝ අපිට mu වල අගය දුන්නේ. ඉතින් ඔය විදිහට තමයි ළමයි 2019 ගුරුත්ව කේන්ද්‍රයේ ගැටලුව අපෙන් ඇහුවේ. ඉතින් මේ ගාන ගොඩක් අය අමාරුයි කියලා කිව්වා. මේකේ අමාරු වෙන්න හේතුව තමයි වැඩ වැඩි වීම. හරිද? නමුත් ඔයාලට පුළුවන් තරම් ඔයා ගණන් ටිකේ කියන්නේ අන්තිම මොහොත දක්වා කියන්නේ උපරිම කරගන්න පුළුවන් වුණා නම් සෑහෙන ලකුණු ප්‍රමාණයක් ඉතුරු කරන්න ඕනේ. දැන් තියරි කෑල්ල ඔප්පු කරනවා ලකුණු 55 නේ. සාමාන්‍ය ඔයගොල්ලෝ පුරුදු වෙලා ගත්තොත් තියරි කෑල්ල ඔයාලට පුළුවන් වෙන්න ඕනේ විනාඩි 5ක් ඇතුළත තියරි කෑල්ල දෙකම ඔප්පු කරලා ඉවර කරන්න. ඒතර ඒක පැට්‍රිස් එක. ඒතර සාමාන්‍යයෙන් අපි කියන්නේ එක එසේ එකකට විනාඩි 20ක් ගන්න කියලානේ. ඉතින් විනාඩි 20න් විනාඩි 5ක් අඩු කළාම විනාඩි 15න් මේ ටික ඔක්කොම කරන්න ඕනේ. ඒතර වගුව ගාලා ඒ ඔක්කොම ටික ඉතින් උපරිම ඒ කියන්නේ මේ පේපර් එකේ තියෙන අමාරුම මට්ටමේ ගාණක් මේක. ඉතින් මේකට විනාඩි 25ක් ගත්තත් ප්‍රශ්නයක් නෑ. අනිත් ඒවාෙන් අපිට බැලන්ස් කරගන්න පුළුවන් නා. ඒ නිසා හොඳට ප්‍රැක්ටිස් කරන්න විභාගෙදී මේ දැන් මේ මෑත කාල විභාග ගාලදී ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ මේ වගේ දේවල්. පැහැදිලිවට වගු ක්‍රමයක් තෝරන උනා අපිට සමතුලිතතාවයක් තෝරන හැමදේම ඒගොල්ලෝ මේ එක එකකින් බලාපොරොත්තු වුණා. ඉතින් ওই විදිහට තමයි 2019 එළවෙ පේපර් එකේ අපිට ගුරුත්ව කේන්ද්‍රයේ ගැටලුව සාකච්ඡා කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් තවත් මේ වගේ ගැටලුවක් එක්ක අපි හම්බෙමු. එහෙනම් ඔයාලට සුබ දවසක්.